ආයුබෝවන් දුවේ පුතේ අදත් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ සමනල දැනුම YouTube නාලිකාවත් එක්ක ඔයගොල්ලන්ට අලුතෙන්ම හඳුන්වා දුන්න ගණිත ගැටලු ප්‍රශ්න පත්‍ර පොතත් එක්ක මාසිකව එන මේ පොතේ සංග්‍රහය පුතාලට අද දවසට අදාළ ජනවාරි 8 සිකුරාදා දවසට අදාළ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු අපි සාකච්ඡා කරන්න හදන්නේ. රයිට් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට ප්‍රශ්න අංක 1 438 එකතු කිරීම 241 එක දීලා තියෙන්නේ හරහට 438 එකතු කිරීම 241 සමානයි උත්තරේ මෙහෙම දාන්න තියෙන්නේ. රයිට් අපි එකතු කරලා බලමු. දකුණු කෙරවලෙන් පටන් ගන්න 8යි 1යි 9යි දාන්නෙත් දකුණු කෙරවලට. ඊළඟට මැද්දේ තියෙන දෙක 3යි 4යි 7යි 4යි 2යි 6යි. රයිට් එහෙනම් පුතේ බලන්න ආපහු 8යි 1යි 9යි මැද්දේ තියෙන ඒවා 3යි 4යි 7යි 4යි 2යි 6යි. right දැන් මේක නම් සරලයි පුතාලට ඊට වැඩිය දැන් එකතු කරාම එහාට අපි 10 ස්ථානයට නැත්නම් 100 ස්ථානයට ගෙනියන්න ඕනේ ඒවා තිබුණොත් එහෙම පුළුවන් ඉතින් වෙනම උත්තරේ හදලා ඉවරලා මෙතනට දාන්න පුළුවන්. සරලයි නම් මෙහෙම කරන්න. පැටලෙනවා නම් විතරයි එහෙම කරන්න ඕනේ. නැත්නම් හරහාට එකතු කරලා වෙලාව ඉතුරු කරගන්න පුළුවන් පුතාලට. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට ප්‍රශ්නාංක 2. ප්‍රශ්නාංක 2 කියනවා මෙම රූප වලින් පහෙන් දෙකක් අඳුරු කරන්න. පහෙන් කොටස් දෙකක්. නමුත් අපි ගණන් කරලා බැලුවම මෙතන දැන් රූප පහෙන් දෙකක් නේ පාට කරන්න ඕනේ. නමුත් පහක් නෙමෙයි තියෙන්නේ 10ක් තියෙනවා. පහෙන් දෙකක් නම් මේ බලන්න මේ මුල් උඩ තියෙන පහ විතරක් ගත්තොත් ඒකෙන් දෙකක් පාට වෙනවා. ඒ වගේ දෙගුණයක් තියෙනවා. එහෙනම් 10න් නම් කීයක් පාට කරන්න ඕනේද? 4ක්. 5කට නම් 2යි. 10කට නම් 4යි. right එතකොට පුතාලට පුළුවන් ඕන නම් මේ පහෙන් දෙකක් පාට කරන්න. ඊළඟට මේ පහෙන් දෙකක් පාට කරන්න. දන්නේම නැතුව 10න් 4ක් පාට වෙනවා. right අපි යන් ඊළඟ ප්‍රශ්නාංක 3. තාත්තා සතු ඉඩමෙන් දෙකෙන් පංගුවක් නැත්නම් භාගයක් අයියාටද ඉතිරියෙන් දෙකෙන් එකක් දෙකෙන් පංගුවක් භාගයක් ඕන එකක් කියන්න පුළුවන්. ඉතිරියෙන් භාගයක් මටද ලබා දුනි. තාත්තාට ඉතිරි වූයේ පර්චස් 20ක් පමණි. අයියාට ලබා දුන් ඉඩමේ ප්‍රමාණය කොපමණද? ඒතර අපි මේ ඉඩම් මනින්න පාවිච්චි කරනවා පර්චස් නේද? right බලන්න මම මේ වගේ වට කරන්නේ පුතේ රූප සටහනක් ඇඳ ගන්නවා. එතකොට නිකම්ම උත්තරේ එනවා. තාත්තා සතු ඉඩමෙන් කොම තාත්තා සතු ඉඩම මම මේ විදිහට ඇඳ ගන්නවා. right ඒකෙන් භාගයක් අයියටද? මෙන්න භාගයක් අයියට දෙනවා. right ඉතිරියෙන් දෙකෙන් එකක් මටද? ඉතිරි වෙච්ච මෙන්න මේ ප්‍රමාණය ඉතුරුණා. ඒකෙන් දෙකෙන් එකක් කියන්නේ තව භාගයක් නේ. මේකෙන් භාගයක් නේ. ඒකෙන් භාගයක් මට දෙනවා. මටද ලබා දුනි. තාත්තාට ඉතිරි වූයේ පර්චස් 20යි. අන්න මේ තියෙන තාත්තාගේ කොටස. තාත්තට ඉතිරි වුණේ දැන් පර්චස් 20යි. අයියාට ලබා දුන් ඉඩමේ ප්‍රමාණය කොපමණද කියලා අහනවා. right මෙතන 20යි නම් මෙතනත් 20යි. එහෙනම් අයියට දීලා තියෙන්නේ අන්න ඒ වගේ 20 ඒවා දෙකක්. එහෙනම් අයියට පුතේ කීයද දීලා තියෙන්නේ පර්චස්? 40ක්. පුතාලා පර්චස් 40යි කියලා උත්තරේ දීලා තිබ්බනම් හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට ප්‍රශ්නාංක 4. පුංචි අම්මාගේ කියන වාගේ අම්මගේ නංගිනේ. පුංචි අම්මගේ එකම සහෝදරිය ඔබේ කවුරුද? පුංචි අම්මට ඉන්නේ එක සහෝදරියයි නම් එයා ඔයාගේ අම්මා වෙන්න ඕනේ. එහෙනම් උත්තරේ අම්මා. right අපි යන් ඊළඟ ප්‍රශ්නෙට ප්‍රශ්නාංක 5. right ටිකක් දිග ප්‍රශ්නයක්. දැන් මේකට ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියලා වීඩියෝ බලන දුවල පුතාලට තමයි මේවා හරියටම තේරෙන්නේ. මොකද වැරදුනත් ප්‍රශ්නයක් නෑ, හරි ගියත් ප්‍රශ්නයක් නෑ. වැරදුනත් ඕගොල්ලෝ එකපාරක් ප්‍රශ්නේ කියවලා උත්සාහ කරලා තමයි මේක බලන්නේ. එතකොට තමයි පුතාලට හරියටම ඊළඟට වැරදුනත් හරි උත්තරේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. අපි බලමු. කිලෝමීටර 275ක් ගමන් කළ බස් රථයක් ගමනාන්තයට පැමිණීමට පැය 6ක් ගත කරන ලදී. ඒ කියන්නේ බස් එකක් ගමන් ආරම්භ කරලා එක දිගට හරි ඔහොම යනකොට කොහොම හරි ඒගොල්ලන්ට කාලය පැය 6ක් ගියා කියලා කියන්නේ. නේ? right ගමනාන්තයට පැමිණීමට පැය 6ක් ගත කරන ලදී. දිවා ආහාරය සඳහා බස් රථයේ පැය භාගයක් අතරමඟදී නතර කර තිබිනි. ඒ කියන්නේ පුතේ මේ එක දිගටම ඇවිල්ලා නැහැ මගදී නවත්තලා තියෙන පැය භාගයක්. ආරම්භයේ සිට ගමන් ගන්නා සෑම මොහොතකම බස් රථයේ එකම වේගයකින් ධාවනය කළේ නම් ඒ කියන්නේ නොවෙනස් වේගයකින් තමයි ධාවනය කරලා තියෙන්නේ.
බස් රථයේ පැයකට ගමන් කළ දුර කොපමණද කියලා අහනවා. රයිට්. ඔන්න බලන්න අපි තියෙන දත්තත් එක්ක අපි වෙනම කටු වැඩක් විදිහට කරලා තමයි උත්තරේ ගන්න ඕනේ. කිලෝමීටර් 275යි මුළු ගමන කිලෝමීටර් 275යි. ඒක අපිට වැදගත් කාරණාවක්. බස් රථයේ ගමනාන්තයට පැමිණීමට ඔක්කොම පැය 6ක් ගත වෙලා. පැය 6ක් ගත වෙලා. ඊළඟට දිවා ආහාරය සඳහා බස් රථයේ පැය භාගයක් අතරමඟදී නතර කරලා. එහෙනම් මේ පැය 6ම ගමනේ යෙදිලා නෑ පුතේ. මේ පැය 6න් පැය භාගයක් මොකද කරලා තියෙන්නේ? පැය 6න් පැය භාගයක් නවත්තලා තිබිලා තියෙනවා බස් එක කෑමට. එතකොට පුතාලට මේ අඩු කිරීම තේරෙනවා. පැය 6න් භාගයක් බස් රථේ නවත්තලා තිනවා කියන්නේ බස් රථය ගිහිල්ලා තියෙන්නේ ගමනේ යෙදිලා තියෙන කාලය. ගමනේ යෙදුණු කාලය පැය 6න් පැය භාගයක් අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ පැය කීයද? පැය 5 මාරයි. පැය 5යි පැය භාගයයි. පැය 5කුත් තව පැය භාගයකුත් එක දිගට නොනවත්වා ධාවනය කරලා තියෙනවා. ගමනේ යෙදিলা තියෙනවා. නවත්තලා තියෙනවා පැය භාගයක්. එහෙනම් අපිට නවත්තපු වෙලාවේදී නවත්තපු වෙලාව කියන්නේ ගමනේ දුරත් එක්ක ඒක සම්බන්ධ වෙන්නේ නැහැ. right. එහෙනම් අපිට ඒ පැය භාගෙ ඉවත් කරලා තමයි අපිට ගාන හදන්න වෙන්නේ. right. ඊළඟට කියනවා ආරම්භයේ සිටම ගමන් අරගෙන තියෙන එකම වේගයකින් right. එතකොට බස් රථයේ පැයකට ගමන් කළ දුර අහනවා. දැන් පුතේ හරියට අපි ගාන හදනවා නම් කිලෝමීටර් 275ක් ගිහිල්ලා තියෙන්නේ පැය 5මාරකදීනේ. කිලෝමීටර් 275ක් ගිහිල්ලා තියෙන්නේ පැය 6කදී නෙමේ. කෑමට නවත්තපු එක අයින් කළා. එහෙනම් පැය 5මාරකදී තමයි ගමන ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් දුර බලනකොට බලන්න ඕනේ මේ 275 පැය 5මාරෙන් බෙදුවා නම් පැයකට ගමන් කළපු දුර ප්‍රමාණය එනවා. නමුත් අපිට 5මාරෙන් බෙදා ගන්න බෑ. එහෙනම් මම කියන ලේසි ක්‍රමයක් මෙහෙම කරන්න පුතාලා. මෙන්න මෙතන පැයකට යන දුර හොයන්නනේ අපි 5මාරෙන් බෙදන්න ඕනේ. 5මාරෙන් බෙදා ගන්න බෑ අපිට. හැබැයි අපිට මෙහෙම වැඩක් කරන්න පුළුවන්. මේ පැය 5මාරට පැය භාගයව කීයක් තියෙනවද කියලා බලමුද? පැයකට පැය භාගයව 2යි. දැන් මෙතන පැය 5කුයි තවත් භාගයකුයි තියෙනවා. පැය 5යි කියන්නේ පැය භාගයව 10ක් තියෙනවා. පැය 5යි කියන්නේ පැය භාගයව 10ක් තියෙනවා. තවත් පැය භාගයක් මෙතන තියෙනවා. එතකොට පැය භාගයව 10යි තවත් පැය භාගයයි කියන්නේ ඔක්කොම පැය භාගයව ගත්තොත් කීයද පුතේ? පැය භාගයව 11ක්. ඔන්න මම කරපු වැඩේ පුතාලට තේරුණාද? ගමනට ගත වෙච්ච කාලේ පැය 6යි වුණාට පැය භාගයක් කෑමට නවත්තපු නිසා පැය 5මාරයි ගමනේ යෙදිලා තියෙන්නේ. ඒ පැය 5මාර අනුව තමයි පැයකට ගිය දුර ප්‍රමාණය හොයාගන්න වෙන්නේ. කිලෝමීටර් 275ක් ගිහිල්ලා තියෙන්නේ පැය 5මාරක. නොකඩවා අකණ්ඩව එකම වේගෙන් ගිහිල්ලා තියෙනවා මේ පැය 5මාර. එහෙනම් පැයකදී ගිය දුර ප්‍රමාණය හොයන්න 275 මේ පැය 5මාරෙන් බෙදන්න ඕනේ. එහෙම බෙදන්න හැදුවට අපිට ඒක බෙදා ගන්න ටිකක් අමාරුයි. ඒ නිසා අපි කරන්නේ වැඩේ සරල කරගන්නවා. පැය 5මාර කියන එක අපි පැය භාගේ කොටස් වලට කඩනවා. පැය 5මාරක පැය භාගයව තියෙනවා ඔක්කොම 11. පැයකට පැය භාගයව 2යි. එහෙනම් පැය 5කට පැය භාගයව 10ක් තියෙනවා කියලා මෙතනින් දැම්මා. ඊට පස්සේ මෙතන තිබිච්ච මේ පැය භාගෙත් තව පැය භාගයක් කියලා ගත්තා. එතකොට ඔක්කොම පැය භාගේ කෑලි 11ක් තියෙනවා. පැය භාගේ කෑලි 11ක් තියෙනවා. right. ඔන්න දැන් 275 මම කරන්නේ 11න් බෙදනවා. 11න් පුළුවන් අපිට 11 රච්චක් කරේ ලේසිත් එක්කනේ. right. ඇයි 11න් බෙදුවම මොකක්ද එන උත්තරේ? එන්නේ පැය භාගයකට ගිය දුර. පැය භාගයකට ගිය දුර එන්නේ. right. පැය භාගයකට ගිය දුර හොයාගත්තා නම් අපිට පැයකට කොච්චරක් යනවද කියලා හොයාගන්න ලේසියිනේ. right. අපි බලමු. 27ට 11 ඒවා 27ට 11 ඒවා දෙකක් තියෙන පුතේ. 11 වරක් 2 22යි. right. 7න් දෙකක් අඩු කරාම 5යි 2න් දෙකක් අඩු කරාම 0යි. right. දැන් මේ පහ මෙතෙන්ට ගන්නවා.
එතන මෙතන හැදෙනවා 55ක්. 55ට පුතාලා දන්නවා 11 ඒවා 5ක් තියෙනවා. 11 සරක් 5 55යි. 55න් 55ක් බිඳුවයි. එහෙනම් මෙන්න බලන්න. මේ තියෙන 275 11න් බෙදුවා. 11න් කියන්නේ පැය භාගයකට කොච්චරක් ගිහිලා තියෙනවද? කිලෝමීටර 25. එහෙනම් පැයකට පුතේ 25 ඒවා දෙකක්. 25 ඒවා දෙකක් කීයද? 50යි. එහෙනම් පුතේ කිලෝමීටර 50ක් තමයි පැයකට ගිහිල්ලා තියෙන්නේ. right. ඒක තමයි අපි මේ උත්තරේ ගත්ත විදිය. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නේ. right. ඊළඟ ප්‍රශ්නේ විදියට දීලා තියෙනවා කොටුවයි කොටු දෙකයි එකතු කරලා ඊළඟට කොටු දෙකෙන් කොටුවක් අඩු කරලා තියෙනවා. right. උත්තර දෙක දීලා තියෙනවා. එකක් 45 එකතු කිරීම අඩු කිරීම 15යි කියලා දීලා තියෙනවා. මෙහි මෙන්න මේ කොටු දෙකේ සංකේතයෙන් අගය කීයද කියලා අහනවා. right. මේ වගේ එකකට පුතේ මෙන්න මේ වගේ එකකට විතරක්ම පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක් මම පුතාලට කියලා දෙන්නම්. මේ දෙන්න එකතු කරලා ඒ දෙන්නම අඩු කරලා මේ දෙන්නම එකතු කරලා ඒ දෙන්නම අඩු කරලා තිබ්බොත් මේ දෙන්නගේ ලොකු එක්කෙනාව හොයාගන්න. නැත්තම් පොඩි එක්කෙනාව හොයාගත්ත ප්‍රශ්නයක් නැහැ. මේ දෙන්නගෙන් වැඩි වටිනාකමක් තියෙන කෙනා හෝ අඩු වටිනාකමක් තියෙන කෙනා හොයාගන්න පුළුවන් වෙන්නේ එකතු කිරීමේ සම්බන්ධතාවයෙන් නෙමෙයි. මෙන්න මෙතන. මෙයා ලොකුයි මෙයා පොඩි. ඒ කොහොමද කිව්වේ? ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනා අඩු කරොත් තමයි මෙතෙන්ට උත්තරයක් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මෙයා ලොකුයි මෙයා පොඩි. මේව කරන්න පුළුවන් මේ වගේ එකම જાතිය දෙන්නෙක් එකතු කරලා එකම જાතිය දෙන්නෙක් අඩු කරලා තිබ්බොත්. ඒ කියන්නේ මේ දෙන්නගේ එකතුව 45යි මේ දෙන්නගේ වෙනස 15යි. එහෙම දිනනවා නම් අපිට මෙහෙම ගන්න පුළුවන්. ලොක්කා හොයන්න පුළුවන් මෙන්න මෙහෙම. ලොක්කා පොඩ්ඩා හොයන්න පුළුවන් මෙන්න මෙහෙම. නැත්නම් එක්කෙනෙක් හොයාගත්තා නම් අනිත් එක්කෙනා කොහොමවත් හොයන්න පුළුවන්. අපි ලොක්කා හොයමුකෝ. ලොක්කා හොයන්නේ මේ දෙන්න 45යි. දීලා තියෙන ඉලක්කම් දෙක එකතු කරලා දෙකෙන් බෙදෙනවා. 45යි 15යි එකතු කරනවා. එතකොට එනවා පුතේ මෙතෙන්ට 60. 60 දෙකෙන් බෙදනවා. එතකොට ඔන්න ලොක්කාව 30යි. ලොක්කා කියන්නේ මෙයා. 30යි. අහලා තියෙන්නේ උත්තරේ ඒක. right. මෙයා 30යි නම් 30න් 15ක් අඩු කරාම 15යි. එහෙනම් මෙයා 15යි. එහෙම ගන්නත් පුළුවන්. එක්කෙනෙක් හොයාගත්තා නම් ඇති. ඔයාලට කෙලින්ම හොයන්න ඕනේ පොඩ්ඩා නම් මොකද කරන්න ඕනේ? ලොක්කා හෙව්වේ කොහොමද? එකතු කරලා දෙකෙන් බෙදුවා. පොඩ්ඩා හොයන්නේ කොහොමද? අඩු කරලා දෙකෙන් බෙදනවා. 45න් 15ක් අඩු කරාම 30යි. 30 දෙකෙන් බෙදුවම 15. එක්කෙනෙක් හොයාගෙන අනිත් කෙනා හොයාගන්නත් පුළුවන්. නැත්තම් මේ විදිහට ලොක්කා වෙනම අරගෙන පොඩ්ඩා වෙනම ගන්නත් පුළුවන්. ලොක්කා හොයන්නේ ඉලක්කම් දෙක දීලා තියෙන ඉලක්කම් දෙක එකතු කරලා දෙකෙන් බෙදනවා. පොඩ්ඩා හොයන්නේ දීලා තියෙන ඉලක්කම් දෙක අඩු කරලා. ඒ කියන්නේ ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනානේ අඩු කරන්න ඕනේ. අඩු කරලා දෙකෙන් බෙදනවා. right. එම් පුතාලට උත්තරේ ගන්න පුළුවන්. ඒතර මේකට උත්තරේ එන්නේ 30. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රශ්නාන්ත 7. මීටර දෙකක් දිග වයරයක් සමාන කැබලි 10ක් ලැබෙනසේ කපන ලදී. එය කපන ස්ථාන ගණන කීයද? ඔන්න හිතන්නකො මීටර දෙකක් දිග වයරයක්. මීටර දෙකක් දිග වයරයක්. සමාන කැබලි 10ක් ලබා ගන්න නම් කපන්න ඕනේ. ඔක්කොම ඕනේ කෑලි 10යිනේ. නිකන් මම මෙතන පොඩියට වෙන එකක් පෙන්නනවා. හිතන්නකො අපිට කෑලි 5ක් ගන්න ඕන නම් 1යි 2යි 3යි 4යි. මේ තැන් 4කින් කැපුවොත් කෑලි 5ක් වෙනවා. එහෙනම් තැන් 9කින් කැපුවොත් කෑලි 10ක් එනවා. එහෙනම් ස්ථාන 9කින් කැපුවොත් කෑලි 10ක් එනවා. එහෙනම් අපිට කෑලි 10ක් ගන්න නම් කපන්න ඕන ස්ථාන 9. ස්ථාන 10කින් කැපුවොත් කෑලි 11ක් එනවා. වැඩිපුර කෑල්ලක් එනවා. right. ඒ නිසා උත්තරේ ඉන්න පුතේ 9. අපි ලැබෙනසේ කපන ලදී. ඒ කපන ස්ථාන ගන්න විදිහට එන්නේ 9. පුතාලගේ උත්තරේ තියෙනවා 9. අපි යන් ඊළඟ ප්‍රශ්නේ ප්‍රශ්නාංක 8. ඒකම තමයි තියෙන්නේ. ඒකෙම ඉස්සරහට පියවරක් ගිහිලා තියෙනවා. ඉහත වයරය කැබලි වලට කැපූ පසු එක් කැබල්ලක දිග කොපමණද කියලා අහනවා. දැන් මේක කෑලි 9කට කපන කෑලි 10කට කපන්නේ. ස්ථාන 9යි නමුත් කෑලි 10ක් එනවා. ඔන්න මම ලියනවා මෙතන කෑලි 10යි. කෑලි 10ක් එනවා. එක කෑල්ලක දිග කීයද කියලා අහනවා. මුළු දිග කීයද? මීටර 10යි.
sorry මීටර 2යි. මීටර 2යි කියන්නේ සෙන්ටිමීටර වලින් පුතාලා දන්නවා 200යි. මීටර 2 10න් බෙදන්න බෑනේ. 2 10න් බෙදෙන්නේ නෑනේ. බෙදෙන්නේ නෑ කියන්නේ ඕගොල්ලන්ට එහෙම බෙදන්න එන්නේ නෑ. right. 210න් බෙදන්න පුතාලා දන්නවා. 200 සෙන්ටිමීටර වලට හරවගෙන මීටර 2 සෙන්ටිමීටර වලට හරවගෙන 10න් බෙදන්න. 10න් බෙදනකොට හරි ලේසි ක්‍රමයක් තියෙනවා පුතේ. මොකද්ද ක්‍රමේ? මෙන්න මේ බිඳුවට අග බිඳුව විතරක් කපන්න පුළුවන්. මේ බිඳුවට මේ බිඳුව කපනවා. කෙලින්ම 20 බෙදීම 1. 20 බෙදීම 1 කියන්නේ උත්තරෙත් 20යි. නැත්නම් මෙහෙම බෙදලා දැන් බිඳුව තියෙන ඒවා ලේසියෙන් සුළු වෙන ඒවා මෙහෙම ලියලා බෙදන්නත් පුළුවන්. 200 බෙදීම 10යි. මේ බිඳුවට මේ බිඳුව කපනවා. එතකොට තියෙන 20 බෙදීම 1. 20ට එකේව 20ක් තියෙනවා. එහෙනම් උත්තරේ 20යි. උත්තරේ විදිහට එන්නේ එක කැබැල්ලක දිග සෙන්ටිමීටර වලින් තමයි උත්තරේ තියෙන්න ඕනේ. මීටර වලින් ලියන්න බෑනේ. මීටර 20ක් වෙන උනාම කෑල්ල තව දික් වෙනවනේ. එහෙම වෙන්නේ නෑනේ. එහෙනම් සෙන්ටිමීටර 20 තමයි උත්තරේ විදිහට එන්නේ. හරි. අපි යමු පුතේ ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රශ්නාංක 9. ප්‍රශ්නාංක 9 තියෙනවා වෘත්තාකාර ඉඩමක් වටා මීටර 5න් 5ට කණු 20ක් සිටුවා ඇත. එම ඉඩම වටේ දිග කොපමණද කියලා අහනවා. වෘත්තාකාර ඉඩමක් වටා. ඔන්න මං අඳිනවා. වෘත්තාකාර ඉඩමක් වටා මීටර 5න් 5ට කණු 20ක් සිටුවා ඇත. කණු 20යි. මීටර 5න් 5ට කියන්නේ පරතරය එක කණු දෙකක් අතර පරතරය මීටර 5යි. ඔන්න බලන්න. එතකොට මේ පිට්ටනිය වටේ මුළු දිග කීයද කියලා අහනවා. එතකොට අපි හිතමු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. මම මෙතන පුතේ කණු 20ක් අඳින්න යන්නේ නැහැ. එතකොට අපිට ගාන තියෙන විදිහට කණු 100ක් කියලා දුන්නොත් එහෙම 100ම අඳින්න වෙනවා. ඒ නිසා අපි හුරු වෙනවා මේ වගේ පොඩි ගාණක් හදලා තේරුම් අරගෙන ලොකු එකට ඒක ආදේශ කරන්න. මෙතන දැන් ඔන්න බලන්න. කණු කීයක් ඇන්දද? කණු 7යි. එහෙනම් පරතර කීයක් තියෙනවද බලන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. කණු 7යි පරතර 7යි. එහෙනම් වෘත්තාකාර පිට්ටනියක කණු ගාණයි පරතර ගාණයි සමානයි. එහෙනම් මුළු දිග හොයද්දී පරතරයේ දිග තියෙනවනේ. පරතරයේ දිග පරතර ගාණෙන් ගුණ කරා නම් හරිනේ. කණු ගාණ තිබ්බත් ඒත් හරි. කණු ගාණෙන් ගුණ කරත් හරියයි. පරතර ගාණයි කණු ගාණයි සමාන. එහෙනම් පරතරයක දිග අපි දන්නවා මීටර 5යි. ඒ වගේ පරතර 20ක් තියෙන බව අපි දන්නවා. ඇයි? කණු 20ක් තියෙනවා නම් පරතරත් 20යි. එහෙනම් මීටර 5 20ෙන් ගුණ කරනවා. 20 ගුණ කිරීම 5. 5 වරක් බිඳුව බිඳුවයි. 5 වරක් 2 10යි. උත්තරයට එන්නේ මීටර 100යි. right. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රශ්නාංක 10. මම කලින් එක බෝඩ් එකේ මෙහෙමම තියෙනවා. ඇයි මම දන්නවා මේ ප්‍රශ්න දෙක මේකට සම්බන්ධයි. මම දාලා තියෙන්නේ පුතාලට. ඒ නිසාම තමයි තේරුම් ගන්න පුළුවන් අපිට. පාරක් දිගේ එක් පසෙක මීටර 5න් 5ට කණු 20ක් සිටුවා ඇත. ඔන්න පාරක් තියෙනවා මෙහෙම. මේ පාරක් තියෙනවා. මේ පාර දිගේ එක් පසෙක එක පැත්තක විතරක් හිතන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. කණු 7ක් තියෙනවා මේ වගේ. ඔන්න මම ලියනවා කණු 7යි. පරතර 1යි 2යි 3යි 4යි 5යි 6යි. අන්න වැඩේ වැරදුනා නේද? වෙනස් වුණා. පරතර ගාන. පරතර 6යි එන්නේ. දැන් මෙතන කණු 7යි පරතර 7යි. හැබැයි මෙතන කණු 7යි පරතර 6යි. අපි ආපහු බලමු. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. කණු 7යි ඒත් පරතර 1යි 2යි 3යි 4යි 5යි 6යි. පරතර 6යි. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ පුතේ මේක සංවෘත රූපයක්, වැහිච්ච රූපයක්. මේක විවෘතයි. මේ කණුවයි මේ කණුවයි මෙහෙම එකතු වෙලා නැහැ. දැන් මෙතන නම් මෙතනින් පටන් අරගෙන මෙහෙම එනකොට මේ සම්පූර්ණ වටයක් සම්පූර්ණ වෙලා. මේ රූපේ මෙහෙම සම්පූර්ණ වෙලා නැහැ. ඕන්න තව දිගට අදින්න පුළුවන්.
එතකොට විවෘත රූපයක නම් මෙවැනි ගාණක් දුන්නොත් කණු ගාණට වඩා පරතර ගාණ එකක් අඩුයි. සංවෘත රූපයකින් නම් මෙවැනි ගාණක් හදලා තියෙන්නේ කණු ගාණට වඩා පරතර ගාණ කණු ගාණයි පරතර ගාණයි සමානයි. මෙතනදී කණු ගාණට වඩා පරතර ගාණ එකක් අඩුයි. ඔන්න ඔය වෙනස තමයි පුතේ තේරුම් ගන්න ඕනේ. නැත්තම් පුතාලා හිතාගෙන ඉන්නේ හරි. කණු ගාණ 12යි නම් පරතර ගාණ 11යි. නෑ එහෙම වෙන්නේ නෑ. ඒ දෙන ගාණ අනුව ඒක වෙනස් වෙනවා. right. දැන් මෙතනදී අහනවා මීටර 5න් 5ට තමයි පුතේ මේකෙත් කණු හිටවලා තියෙන්නේ. ඒ කියන්නේ මේ වගේමයි. දැන් ගාණ දීලා තියෙන්නේ මෙහෙමයි. කණු 20ක් තියෙනවා. එහෙනම් අපි දන්නවා ඊට වඩා පරතර එකක් අඩුයි. එහෙනම් පරතර කීයද? 19යි. අපි දන්නවා ගාණ දීලා තියෙනවා එක පරතරයක් මීටර 5යි කියලා. එහෙනම් පුතේ අපි මෙන්න මේ පරතර 19 පරතර කියන්නේ දිගනේ. 19 එක පරතරයක දිගෙන් ගුණ කරනවා. එතකොට මුළු පරතරවල දිග එනවා. එතකොට ඒ කියන්නේ පාරේ එක පස්සෙක මුළු දිග එනවා. 5 5 9 45න් 5යි ඉතිරි 4ක් 5 1 5යි 5යි 4යි 9යි මීටර 95යි උත්තරේ බලන්න. අපි 9 වෙනි ගාන හැදුවා. ඒකේ ආවේ මීටර 100යි. ඒකේ කණු 20යි පරතරත් 20යි කියලා අපි කතා කරා. මේකේ උත්තරේ ආවේ මීටර 95යි. ඒකට හේතුව උනේ කණු 20 වුණාට පරතර ඉන්නේ 19යි. එතකොට මෙන්න මේ කාරණා දෙක පුතාලා නැවත නැවත හරි වීඩියෝ එක බලලා තේරුම් ගන්න. මේක ඉතා වැදගත් වෙනවා. නැත්තම් කණු පරතර කිව්ව ගමන් ටක් ගාලා කණු ගානට වඩා පරතර ගාන එකක් අඩුයි කියලා තමයි ගොඩක් දුවල පුතාලා තේරුම් අරන් ඉන්නේ. රයිට්. එතකොට අපි අද කතා කළේ අද දවසේ සිකුරාදා දවසට අදාළ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ටික. පුතාලාට පිළිතුරු ටික ගෙන්න ගන්න මොකද කරන්න ඕනේ? අපේ සමනල දැනුම YouTube නාලිකාව subscribe කරලා ඉදිරියෙන් තියෙන bell icon එකත් click කරලා තියාගන්න. එතකොට ඒ අදාළ දවසේ වීඩියෝ එක එදාම පුතාලාට පේපර් එක ලියලා බලලා වැරදි අඩුපාඩු තියෙන දේවල් අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන්. අපි ආපහු හෙට දවසේ සෙනසුරාදා වීඩියෝ එකකින් හම්බෙමු. ආයුබෝවන්.